ආයුබෝවන් සුබ දවසක්. අදත් අපි ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඔබ හමුවන්නේ අප රටේත් ලෝකයේත් සිදුවන දේශපාලන ආර්ථික සමාජීය වර්ධනයන් ගැටුම් පිටුපස තිබෙන සාධක ආර්ථික සමාජ දේශපාලන සාධක හඳුනා ගැනීමේ සංවාදයට සහභාගී වීම සඳහා මේ සංවාදයේදී අප උත්සාහ කරන්නේ අප එළඹගත් මතයක් ඔබේ හිසට ඔබන්නට නොවේ. මේ සිදුවීමින් තිබෙන සිද්ධීන් නිවැරදිව තේරුම් ගැනීම සඳහා සාක්ෂි සහිත සාධක සහිත තතු සමූහයක් ඔබ හමුවේ තබන්නට. පසුගිය සඳුදා එනම් ජූලි 12 අපේ රටේ පාසල් දරුවෝ මෙවර පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා ලද දරුවන් ඇතුළු පාසල් ළමයි විශාල සංඛ්‍යාව පරිගණකයේ ඉදිරිපිට අසුන් ගත්තා තමන්ගේ ඔන්ලයින් පාඩමට සහභාගී වීම සඳහා. නමුත් පරිගණක හිස් ගුරුවරු පාඩමට ආවේ නැහැ. සමහර විට දෙමාපියන් දැනගෙන ඉන්න ඇති ඇතැම් පිරිසක් එවැනි වර්ධන ව්‍යාපාරයක් තිබෙන බව. නමුත් අප දන්නා තොරතුරු අනුව විශාල සංඛ්‍යාවක දැනගෙන සිටියේ පවා නැහැ. කාම්කරු අයිතීන් ගැන කතා කරන ලෝකයේ ප්‍රධානම ආයතන එක්සත් ජාතීන්ගේ ලෝක කම්කරු සංවිධානය ILO International Labour Organization එහි මේ වැඩවර්ධන සම්බන්ධයෙන් කරන සංවාදයේදී මෙහිදී එකක් සඳහන් කළ යුතුයි. ILO එක නැත්නම් ලෝක කම්කරු සංවිධානය වර්ධන අයිතිය නිශ්චිතව පිළිගෙන නැහැ. විවෘතව ඍජුව පිළිගෙන නැහැ. එක්ස්ප්ලිසිට්ලි පිළිගෙන නැහැ. එනම් සම්මුතියකින් නැත්නම් නිර්දේශයකින් පිළිගෙන නැහැ. එසේ වුවත් ලෝක කම්කරු සංවිධානයේ කතිකාව ඇතුලේ මේ විෂය කතාවට භාජන වෙනවා. එහිදී එක ඔවුන්ගේ මතය ස්ථාවරයක් තමයි වැඩවර්ධන කරන විට ඉන් පීඩාවට පත්වන සියලු දෙනාට එය දැනුම් දිය යුතුයි. ඒ තමයි ශිෂ්ට සම්පන්න ක්‍රමය. එහෙම විධිමත් ආකාරයේ තිබුණේ නැහැ. කුමක්ද මේ ගුරුවරු වර්ධනය කරන්නට හේතුව? ප්‍රධානම ආසන්නතම සිද්ධිය ගුරු සංගම් නායකයෙකු විරෝධතාවකදී අත්අඩංගුවටගෙන පසුව නිරෝධායනයට යොමු කිරීම නිසා. ඒ පිළිබඳව අපි පසුව කතා කරමු. දැන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව සහ පූර්වගාමීව සහ පසුගාමීව තවත් වැඩවර්ධන විශේෂයෙන් සෞඛ්‍ය සේවය ප්‍රථමයෙන් වෛද්‍යවරු හෙදියෝ පරිපූරක සේවාවලට අයත් වය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෝ වර්ධනය කළා. සමහරක් දැනට නතර වෙලා. නමුත් වර්ධන තර්ජනය පහ වී නැහැ. මේ වර්ධන ව්‍යාපෘතියට එක් වෙනවා අවුරුදු ගණනාවක් රැකියාවක් නැතුව නිවසේ සිට වත්මන් බලය ආණ්ඩුව බලයට පැමිණීමෙන් පස්සේ අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් පවා ඊට එකතු වී ඇති බව මාධ්‍ය වාර්තා වලින් දකින්නට ලැබුණා. දැන් මේ වර්ධන පිළිබඳ ලෝක ස්ථාවරයේ කුමක්ද? කම්කරු අයිතිවාසිකම් පිළිබඳ. නිසකවම එය ජනතාවගේ අයිතියක්. වැඩ කරන කම්කරුවන්ගේ අයිතියක්. ඒ අයිතිය ලෝකයේ සම්මත අන්තර්ජාතික සම්මුතීන් විසින් ජාතික අනපනත් විසින් පිළි අරගෙන තිබෙනවා. අප කෙටියෙන් සඳහන් කළහොත්
1948 දෙසැම්බර් 10 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සම්මත කළ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 20 වැනි වගන්තියෙන් පිළිගෙන තිබෙනවා ජනතාවට සාමකාමීව රැස්වීමට freedom of association සහ සංවිධාන වීමට අයිතියක් තිබෙනවා. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය නෛතික ලේඛනයක් නොවේ, නෛතික බැඳීමකින් රටවල් එකට සම්බන්ධ කරන ලේඛනයක් නොවේ, එය හුදු ප්‍රකාශනයක්. මේ ප්‍රකාශනයේ අන්තර්ගත අයිතිවාසිකම් නෛතික බැඳීමක් බවට පත් කරන තවත් මානව හිමිකම් පිළිබඳ ලේඛන දෙකක් 1967 දී සම්මත වෙනවා. එයින් වඩාත්ම ප්‍රකට ලේඛනය අපට මෙතනදී අදාළ වන එක තමයි ICCPR International Covenant on Civil and Political Rights සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. ඒ සම්මුතියේ 21 වෙනි වගන්තියෙන් මේ විශ්ව ප්‍රකාශනයේ 20 වෙනි වගන්තියෙන් පිළිගෙන තිබුණු එක්රැස් වීමේ සංවිධාන වීමේ අයිතිය වඩාත් පැහැදිලිව සඳහන් කරනවා නිශ්චිතව. මේ ICCPR සම්මුතියට අත්සන් කර තිබෙන රටවල් නීතියෙන් බැඳී සිටිනවා ඒ කොන්දේසිය සපුරාලීම සඳහා. 21 වෙනි වගන්තියේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ 21 වෙනි වගන්තියේ පැහැදිලිව තිබෙනවා රැස්වීමට සංවිධාන වීමට මේ ඇති අයිතියට සීමා පනවන්න පුළුවන්. කුමන අවස්ථාවලද? ජාතික ආරක්ෂාව, මහජන සාමය, මහජන සෞඛ්‍ය, සදාචාරය, මෙන්න මේ වැනි කරුණු ඇතුලේ සීමා පනවන්න පුළුවන්. දැන් අර විරෝධතා දක්වපු අය අත්අඩංගුවටගෙන පසුව නිරෝධායනයට යොමු කිරීමෙන් පස්සේ ඒ ක්‍රියාව විවිධ පුජ්‍යලයෝ ආයතන සංගම් විසින් දෝෂ දර්ශනයට ලක් කරා හෙලා දිටුවා. එය නීත්‍යානුකූල නොවන බව කියා සිටිය. අපේ ස්ථාවරය විරෝධතා දක්වීම නිසා, අදහස් ප්‍රකාශ කිරීම නිසා කෙනෙක් නිරෝධායනයට ලක් කරනවා නම් එය පිළිගත නොහැකි. එයට අවශ්‍ය මූලික පදනම තිබිය යුතුයි නිරෝධායනය කිරීම සඳහා. හුදෙක් මේ කාර්යය මුල් කොටගෙන අත්නෝමති ලෙස කෙරෙනවා නම් එය ප්‍රශ්නකාරී දෙයක්. දැන් මේ අත්අඩංගුවට ගැනීම ගැන නිරෝධායනයට යොමු කිරීම ගැන විරෝධය පළ කළ ආයතන අතර එකක් තමයි ලංකාවේ නීතිවේදීන්ගේ සංගමය BASL Bar Association of Sri Lanka. එය මානව හිමිකම් සම්මුතින් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය උපුටා දක්වමින් මෙය ගැන දෝෂ දර්ශනයට ලක් කළා. අපේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ දෙවැනි වගන්තියේම සඳහන් වෙනවා මෙසේ සාමකාමී ලෙස එක්රැස් වීමට සංවිධාන වීමට ඇති අයිතිය. දැන් නීතිවේදීන්ගේ සංගමය මේ පිළිබඳ නෛතික ලේඛන සහ සම්මුතීන් උපුටා දැක්වූ නමුත් අර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ මේ එක්රැස් වීමේ සංවිධාන වීමේ අයිතියට පැනවිය හැකි සීමා ගැන සඳහන් කළේ නැහැ. වැරදීමකින් හෝ සිතාමතා හෝ වෙන්නට පිළිවන්. නැත්නම් එය සාමාන්‍යයෙන් වෘත්තිකයන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව වෙන්න පුළුවන්. මේක අපේ රටේ පමණක් නොවේ ලෝකයේම එක්තරා විදියක ඛේද වාචකයක් මේ වෘත්තිකයන්ගේ හැසිරීම. සියලු වෘත්තීන් අර බ්‍රිතාන්‍යයේ ජීවත් වූ චින්තකයෙක්, ලේඛකයෙක් සහ දාර්ශනිකයෙක් වන බර්නාඩ් ෂෝ කීවා සාමාන්‍ය ජනතාවට, පොදු ජනතාවට එරෙහි කුමන්ත්‍රණයක් කියලා.
අපි විශ්වාස කරන්නේ ඒකේ සත්‍යයක් තියෙනවා. මන්ද මේ වෘත්තීන් නඩත් වෙන්නේ පෝෂණය වෙන්නේ වැඩ කරන ජනතාවගේ උපයන ධනයෙන්. වෘත්තිකයෝ ධනය උපයන්න සහාය වන නමුත් ඍජුවම ධනය උත්පාදනය කරන්නේ වෘත්තිකයෝ නොවේ. මාධ්‍යකරුවෝ නොවේ. ගුරුවරු නොවේ. වැඩ කරන අය. ගොවියෝ, කම්කරුවෝ, දීවරයෝ, ගල් කඩන, තේදලු නෙලන, රබර් කිරි කපන මෙන්න මේ පිරිස කම්හල් වල වැඩ කරන. ඒ අය උපයන ධනයෙන් තමයි සෙසු අය පරිභෝජනය කරන්නේ. නමුත් ඛේද වාචකය ප්‍රේලිකාව මේ වෘත්තිකයෝ තමන්ගේ වෘත්තීන් බවට සංවිධානයක් ලෙස මේ වෘත්තිකයෝ අතර පුජ්‍යලයෝ වශයෙන් සිටින්නට පිළිවන් සත්‍යය දකින මදහත්ව සාධාරණව හිතන. නමුත් සංවිධාන වශයෙන් ඔවුන් බොහෝ විට කරන්නේ තමන් හදා වඩා පෝෂණය කළ පන්තීන් පීඩනයට පත් කිරීම අනුන් විසින් දේශනා කරන ලද දර්ශනවාද න්‍යාය පත්‍ර තමන්ගේ අතට ගැනීම. මේක බලපියාපෘතය. කෙසේ වුවත් දැන් මේ විදිහට වැඩ වර්ජන රැල්ලක් ඇති වෙමින් තිබෙනවා. දැන් අප සඳහන් කළා වර්ජනය කිරීමට, විරෝධය පෑමට, අදහස් ප්‍රකාශ කිරීමට, එක් රැස්වීමට පැහැරගත නොහැකි අයිතියක් තිබෙනවා. මේ අයිතීන් මනුෂ්‍යයා දිනාගෙන තිබෙන්නේ අරගල කිරීමෙන්, සටන් කිරීමෙන්. ඒ අයිතිය අසාධාරණ ලෙස පැහැර ගැනීමට රජයකට අයිතියක් නැහැ, යුතුයකමක් නැහැ. ඒක ආරක්ෂා කළ යුතුයි. එසේම මේ සෑම දෙයකට තිබෙනවා දෙපැත්තක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 30 වෙනි වගන්තියෙන් කතා කරනවා අයිතිවාසිකම් එක්කම වගකීම් සහ යුතුයකම් පැත්තක් තිබෙන බව. දැන් මම කලින් සඳහන් කළා කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන සම්මුතින් සම්මත කරන ප්‍රධානම ආයතන තව ආයතන රාශියක් තිබෙනවා. නමුත් ලෝකයේ ප්‍රධානම තම ආයතනය තමයි එක්සත් ජාතීන්ගේ ලෝක කම්කරු සංවිධානය. එය අද අපි දන්න එක්සත් ජාතීන් බිහි වෙන්නේ 1945. ඊටත් පෙර එනම් දෙවැනි ලෝක යුද්ධයේ අවසානයේ ජාතීන්ගේ සංගමයේ සමග උපත ලැබූ ආයතනයක් තමයි ලෝක කම්කරු සංවිධානය. මේ ලෝක කම්කරු සංවිධානයේ විවෘතව සම්මුතියකින් නිර්දේශයකින් වර්ජන අයිතිය පිළිගෙන නැති නමුත් එහි වෙන කතිකාවලින් සංවාද වලින් ඒ අයිතිය පිළිගෙන තිබෙනවා. නමුත් එහි ඒ සංවාදයේදී පැහැදිලිව ILO එක ලෝක කම්කරු සංවිධානයේ ස්ථාවරය වෙනවා. මේ අයිතීන් භුක්ති විඳීමේදී එය සාධාරණ කොන්දේසි යටතේ සිදු කළ යුතුයි කියන එක. දැන් මේ වර්ජන කරන පිරිස් තේරුම් නොගන්න හෝ තේරුම් ගැනීමට අකමැති තේරුම් ගැනීමට සූදානම් නැති දෙයක් තමයි මෙවැනි වර්ජන කරමින් සිටින්නේ අපේ රටත් ලෝකයත් අතිමහත් දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින මොහොතක අපි අපේ කලින් වැඩසටහනේ සඳහන් කළා. මම දන්නේ ඒක අපේ සංවාදයේ සමග කී දෙනෙක් එකතු වෙනවද කියලා. නමුත් මම නැවත කියන්න මේ තිබෙන වත්මන් අර්බුදය ගැන ඌනෑ තරම් තොරතුරු සොයා ගන්න පුළුවන්. නම් අප කළ සොයා ගැනීමේදී අපට හමු වුණු එක්තරා ලියවිල්ලක් ගැන මම පසුගියදා සඳහන් කළා. ඒ ලියවිල්ල සම්පාදනය කරන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර මූලස්ථානයේ කොටගත් the Center for Economic Policy Research ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ කේන්ද්‍රය විසින් එහි ප්‍රකාශනයට දීර්ඝ ලිපියක් සම්පාදනය කොට තිබුණා. ආර්ථික විද්‍යාව පිළිබඳ ඉතා ඉහළ දැනුමක් ඇති පුජ්‍යලයෝ දෙන්නෙක් එක්කෙනෙක් මහාචාර්ය ජෝසප් ස්ටිග්ලිට්ස් ඇමරිකානුවෙක්. ජෝසප් ස්ටිග්ලිට්ස් දැනට රූසවෙල්ට් ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා. මීට පෙර ඔහු ලෝක බැංකුවේ උපසභාපතිවරයෙක්. ඒ වගේම ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථ ශාස්ත්‍රඥයා.
ආර්ථික විද්‍යාඥයා. ලිපිය සම්පාදනය කිරීමට ඔහු සමග එක් වූ අනික් තැනැත්තා තමයි හමීඩ් රෂීද්. ඔහු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ දෙපාර්තමේන්තුවේ ආර්ථික විමර්ශන අංශයේ ප්‍රධානිය. මේ අය සම්පාදනය කර තිබූ ලිපියට යොදා තිබූ මාතෘකාවම හෙඩිමම ප්‍රමාණවත් අද අප මුහුණ පා සිටින අර්බුදය තේරුම් ගැනීම සඳහා. මේ මාතෘකාව තමයි averting catastrophic debt crisis in the developing world. නැත්නම් developing countries. සංවර්ධනය වෙමින් පවතින රටවල විනාශකාරී ණය අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම කියන එකයි සඳහන් කරන්නේ. ඒ ලේඛනයේදී ඔවුන් කියනවා දැන් මේ මම යෝජනා කරන්නේ නැහැ ජෝසප් ස්ටිග්ලිට්ස් ඕ හමීඩ් රෂීද් තිබියන් වහන්සේ ඉර්ෂින් වහන්සේ කිය. නමුත් ඔවුන් ධනේශ්වර ආර්ථික විද්‍යාව ගැන එය කෙසේද හැසිරවිය යුත්තේ ගැන පර්යේෂණ කරන පුළුල් දැනුමක් තිබෙන අය. එහි එක් තැනක ඔවුන් සඳහන් කරනවා කවර කාලයක වුවත් කවර මොහොතක වුවත් ණය අර්බුදයක් ඇතිවීම විනාශකාරී. නමුත් මේ ලෝකයේ පුරා පැතිර ගොස් තිබෙන COVID-19 වසංගතය නිසා එවැනි ණය අර්බුදයක් තුන්වෙනි ලෝකයේ රටවල ඇති වුණොත් එහි ප්‍රතිවිපාක පුරෝකතනය කළ නොහැකි තරමට විනාශකාරී බියකරු වෙන්න පුළුවන් කියන එක. එවැනි මොහොතක තමයි මේ වර්ජන කරන්නේ. මේ මොහොත පසු වෙනකෝ සිටින්නට මේ වර්ජනය කරන අය සූදානම් නැහැ. මගේ විශ්වාසය අප ලංකාවේ පාසල් පද්ධතිය සමග ක්‍රියාකාරී සම්බන්ධතාවක් පවත්වුවා. මම එක්සත් ජාතීන්ගේ ආයතනයේ සේවය කරන අවධියේදී එහිදී අපි දුටුවා මේ රටේ ගුරුවරු, විදුහල්පතිවරු, අධ්‍යාපන නිලධාරීන් අතර රට ගැන හැඟීමක් තියෙන තර්කානුකූලව හිතන සාධාරණ මිනිස්සු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ පිරිස් මේ අතිශය අසාධාරණ දුෂ්ට අධම ක්‍රියාවට යොමු කළේ මේ ව්‍යාපෘතියේ පිටුපස සිටින බලවේග. ඒ බලවේගවලට තියෙන අරමුණ වෙනත් එකක්. අපි පසුව කතා කරමු. දැන් මේ අර්බුදයේ හමුවේ දැවැන්ත අර්බුදයක අප ඉන්නේ. සෑම අතින්ම ලෝකයේ ධනවත් රටවලට පවා මේ අර්බුදය පහසුවෙන් ගොඩ එන්නට පිළිවන් කමක් නැහැ. මේ කොරෝනා වසංගතයේ අවසානයේ කවදද කියලා වසංගත විද්‍යාව, වෛරස් විද්‍යාව ගැන ඉහළම දැනුම තියෙන තැනත්තාට පවා කියන්නට බෑ. හෙට එය කුමන අතට හැරෙයිද කියලා. ඊළඟට අපි තුන්වෙනි ලෝකයේ රටක් පහළ ආදායම් සහිත රටක් සත්‍ය නම් දුප්පත් රටක්. අපි විදේශ වෙළඳාම තමයි අපේ ආර්ථිකය පවතින්නේ. එවැනි මොහොතක මෙවැනි වර්ජනය කිරීම යුක්ති සහගත වන්නේ මොන කොන්දේසි යටතද? ඇයි මේ වසංගතයේ අවසන් වන තුරු මේ පිරිසට ඉන්නට බැරි? මේ ප්‍රශ්නයට උත්තරේ හොයන්න පුළුවන් මේ වර්ජන ව්‍යාපාරයේ පිටුපස සිටින බලවේග අඳුනාගත් විට. කවුද මේ බලවේග? මේ බලවේග හැමදාම මේ රටේ ප්‍රගතිශීලී ගමනක් ප්‍රවණතාවක් ඇති වුණොත් ඊට එරෙහිව නැගී සිටි බලවේග. 1980 ගණන් වල ජනාධිපති ජයවර්ධන රට පාලනය කරන සමයේ මේ රටේ වැඩ කරන ජනතාව දවසකට රුපියල් 10ක් මාසකට රුපියල් 300ක වැටුප් වැඩිවීමක් ඉල්ල වර්ජනය කළා. මොකද්ද ඔවුන්ට අත් වූ ඉරණම ලක්ෂයක් පමණ රැකියාවලින් දොට්ට දමනු ලැබුවා. ඔවුන් රැකියාවලින් ඉවත් කරන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අද මේ විරෝධතා පිටුපස තිබෙන දේශපාලන පක්ෂයක පැරණි ප්‍රබලයෙක්. ඒ වර්ජනයේදී ජනතා විමුක්ති පෙරමුණ ඒකට සහයෝග දුන්නේ නැහැ. නමුත් අද ඔවුන් මේ ව්‍යාපෘතිය පිටුපස්සේ ඉන්න. එය මෙහෙවනවා. කොරෝනා වසංගතය ඇති වෙන්නේ 2019 දෙසැම්බර් මාසේ. ඉන්පසු අපේ රටට වෛරසය ඇතුළු වීමෙන් පස්සේ මම හිතන්නේ 2020 මාර්තු මාසයේදී පමණ පාසල් වසා දැම්මු. කඩින් කඩම පාසල් වසා දීර්ඝ කාලයක් වසාලා තිබුණේ. ඒ මුළු කාලය තුළම ගුරුවරුන්ට අධ්‍යාපන නිලධාරීන්ට වැටුප් ලැබුණ මේ රටේ ආදායම් උත්පාදනයේ බරපතල ලෙස කඩා වැටී තිබියදී
එවැනි මොහොතක තමයි මේ විදිහට දරුවෝ රෝගීන් ප්‍රාණාපයට ගන්නේ මේ වෘත්තීය සමිති විසින්. මේ වෘත්තීය සමිති සංස්කෘතිය හරිද වැරදිද? එවැනි වෘත්තීය සමිති සංස්කෘතියක් සමග අරුබුදයෙන් ගහන වූ ලෝකයේ විවිධ වූ ප්‍රශ්න සමග පොරබදන රටකට ඉස්සරහට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය හිතන්නට පුළුවන් මිනිසුන් විසින් සිටිය යුතු කාලයක් තමයි මේ එළඹ තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය ඉස්සරහින් තිබෙන සටන් පාට තමයි ප්‍රජාතන්ත්‍රවාදය. නමුත් මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත විනාශයක් කරපු බලවේග අතීතයේදී. 1988 පළාත් සභා මැතිවරණයේදී 1988 ජනාධිපතිවරණයේදී 1989 මහා මැතිවරණයේදී ඡන්ද පොළට ගිය මිනිස් ඡන්ද පොළවලට බෝම්බ ගහපු අය ඡන්ද දෙන්න ගිය අයට වෙඩි තියලා මරපු අය කට කපපු අය තමයි මේ ව්‍යාපෘතිය පිටපස්සේ ඉන්නේ. එවැනි පිරිස් අපි දුටුවා ඔවුන් බලයට පැමිණි අනික් කණ්ඩායම් කුමක්ද කළේ කියන කාරණය. මේන් අදහස් කරන්නේ නැහැ වර්ධනය නොකළ යුතුයි කියලා. මේ අරුබුදය අපි සියලු දෙනාම එකතු වී මට නැවත මතක් කරන්න ඉඩ දෙන්න. අර ජෝසප් ස්ටිග්ලිට්ස් රෂීඩ්ගේ ලිපියේ පැහැදිලිව සඳහන් කරනවා averting catastrophic debt crisis විනාශකාරී ණය අරුබුදයක් වළක්වා ගන්නට නම් සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ගෝලීය වශයෙන් ජාතික වශයෙන් මේ මොහොතදී රටක් කළ යුත්තේ මේ අරුබුදයෙන් ගොඩේම සඳහා එකට එක්ව වැඩ කිරීම අවශ්‍ය නම් පරිත්‍යාගයක් කිරීම. අරුබුදය සමනය වූ විට ලෝකයේ සෑම අරුබුදයක්ම ඇතිව නැති යනවා. සාමාන්‍ය ස්වභාව ධර්මය තමයි එසේ වීම. මේ ව්‍යාපෘතියේ ඉස්සරහ තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදයේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස තේමා පාට ඉස්සරහට දාන අලංකාර සටන් පාට. නමුත් මේ පිටුපස තිබෙන්නේ බලයේ සිටින ආණ්ඩුව හැකියික්මනින් පෙරලා දැමීමේ ව්‍යාපෘතිය. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පිරිස් පහසුවෙන් අමතක කරනවා. මේ බලයේ සිටින ආණ්ඩුව එන්නේ විශාල ජනවරකමකින්. 2019 ජනාධිපතිවරණයේදී 2020 අගෝස්තු මාසයේ මහමැතිවරණයේදී 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී මේ ජනතාවගේ මේ මතය සුපැහැදිලිව ප්‍රකාශයට පත් වුණා. 2018 පළාත් පාලන ඡන්ද විමසීමේදී ජනතාව විසින් එදා බලයේ සිටියේ මුළු හවුලම එකට තියලා පරාජය කළා. ඉතින් ඔවුන් ඒ ජනතා අභිලාෂය ඉටු කර ගැනීමට ඉඩ දෙන්නේ නැහැ. මෙහිදී ආණ්ඩුව බොහෝ විට අනුවන ක්‍රියා කරන සතුරන්ට දිනපතා ආයුධ දෙනවා. ඇතැම් ඇමතිවරු තමන්ගේ ඉවක් බවක් නැතුව කරන ක්‍රියා සහ කරන ප්‍රකාශ නිසා සතුරන් ඇති කර ගන්නවා. නමුත් ඒ සියලු වැරදිවලට කුමන පාර්ශ්වයක හෝ වැරදිවලට ජාතිය රට ආර්ථිකය බිලිදිය යුතුද? මේ ව්‍යාපෘතිය පිටුපස තිබෙන්නේ මා දකින විදියට ලෝකයේ පාලනය කරන අධිපති රටවලට අවශ්‍ය පරිදි මේ රටේ ආණ්ඩුව වෙනස් කිරීමේ ප්‍රයත්නය. මේ පිළිබඳ එකම සාක්ෂියක් අපි මීට කලිනුත් සඳහන් කළා. 2019 මාර්තු මාසයේ ඇමරිකාවේ හෙරිටේජ් පදනම ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් සම්පාදනය කරනවා. එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති සකස් වෙන්නේ මේ බුද්ධි මණ්ඩලවල මතය අනුව. ඒ වාර්තාවේ කියනවා ඒ බටහිර ජාතීන්ගේ මේ ශ්‍රී ලංකාව පිළිබඳ ආඛ්‍යානයේදී ඔවුන් නාභිගත කරන්නේ රාජපක්ෂ කියන නායකත්වය. ඔවුන් කියනවා 2015 දී රාජපක්ෂ පරාජය වීමෙන් පසුව ශ්‍රී ලංකාව ඇමරිකාවේ විවෘත සහ නිදහස් ඉන්දු ශාන්තිකර උපාය මාර්ගයේ ප්‍රබල කොටස්කරුවෙක් බවට පත් වුණා. දැන් මේ වාර්තාව හදන්නේ 2019 මුල මාර්තු මාසයේ. ඒකේ කියනවා දැන් 2019 දී නැවත වරත් රාජපක්ෂ බලයට එන්න ඉඩ තියෙනවා. එහෙම ආවොත් අර 2015 දී අත් කරගත්ත ප්‍රගතිය අපට අහිමි වෙනවා. මේ කලාපයේ චීනයට පයකසා ගන්න හොඳ බිම් කඩක් ලැබෙනවා. අන්න ඒක වළක්වන්න ඕන කියලා වුන් කිව්වා. ඔවුන්ට ඒ වළක්වන්න බැරි වුණා. දැන් මේ උත්සාහ කරමින් සිටින්නේ එය වැළැක්වීමේ ව්‍යාපෘතිය. මෙය ආණ්ඩුවේ
ආණ්ඩුව නායකයෝ මැති ඇමතිවරු කොයිතරම් දුරට තේරුම් ගන්නවාද කියන එක නම් අපට ප්‍රශ්නයක්. අපි දැන් මඳ කෙටි විරාමයකට යමු. අප අපේ ආරම්භක වැඩසටහනේදීම සඳහන් කළා මේ ලෝකය මනුෂ්‍ය සමාජය අර්බුද කලි කලහ මැදින් මැද තමයි පවතින්නේ. එවැනි කලි කලහ මැදින් තමයි ඉස්සරහට හෝ පස්සට යන්නේ. ඉතින් මනුෂ්‍ය සමාජය අනිවාර්යයෙන්ම ඉදිරියටම යනවා කියන නිගමනය සනාත කිරීමට සාක්ෂි නැහැ. 19 වෙනි සියවසේදී බ්‍රිතාන්‍යයේ ජීවත් වූ ඇල්ෆ්‍රඩ් නෝත් වයිට්හෙඩ් නමැති චින්තකයෙක් විශිෂ්ට ගණයේ ඔහු කියනවා මනුෂ්‍යයා උඩට නගිනව වගේම ආරෝහණය වෙනවා වගේම යම් ඉමකට පසුව අවරෝහණය වෙන්න පුළුවන් පහළට ඇද වැටෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්න පුළුවන් එකට ඉතිහාසයේ සාක්ෂි තියෙනවා. මගේ මතකයට එනවා අර 2018 දී මරණයට පත් වුණු බ්‍රිතාන්‍ය ජාතික ඉංග්‍රීසි ජාතික කීර්තිමත් භෞතික විද්‍යාඥයා ඔහු රෝදපුටුවක සිටියේ ස්ටීවන් හෝකින්ස්. ඔහු තමන්ගේ ජීවිතයේ අවසාන කොටසදී මාධ්‍ය සමග කරපු සාකච්ඡාවකදී කියනවා මට බියක් දැනෙනවා. කුමක් නිසාද බිය? මනුෂ්‍ය වර්ගයා පෘථිවියෙන් වඳ වී යනු ඇතැයි කියා. එවැන්නක් සිදුව හැකි හේතු දෙකක් ස්ටීවන් හෝකින් සඳහන් කරනවා. එක මහා බලවතුන් අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම. සැබවින්ම ඒ තර්ජනය තියෙනවා, ඒ ජීවමාන තර්ජනය මහා බලවතුන් අතර. අද චීනය සහ ඇමරිකාව අතර වර්ධනය වන නව නිරවි යුද්ධය සහ මිලිටරි ආධිපත්‍යය තහවුරු කර ගැනීම ප්‍රයත්නය සලකන විට ඒ අවදානම බැහැර කරන්න බැහැ. දෙක ඔහු සඳහන් කරනවා පාරිසරික විනාශ විපර්යාසය ක්ලයිමට් චේන්ජ්. ඉතින් මෙන්න මේ වගේ කලිකලහයන් පිළිබඳ තවත් පුවතක් අපට වාර්තා වෙනවා පසුගිය දවස්වල දකුණු අප්‍රිකාවෙන් සවුත් අප්‍රිකා. ඒ ගැටුමට අරුබුදයට අවුලට ප්‍රධාන හේතුව වෙන්නේ ආසන්න හේතුව වෙන්නේ දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාද ප්‍රතිපත්තිය වර්ග භේදවාදී ප්‍රතිපත්තිය අපාතේඩ් ප්‍රතිපත්තිය අවසන් වීමෙන් පසුව බලයට පත් වුණු 4 වැනි ජනාධිපතිවරයා ජේකබ් සූමා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත එරට ව්‍යවස්ථා අධිකරණය විසින් මාස 15ක සිර දඬුවමකට යටත් කරනවා. දැන් මේ සිර දඬුවමට එරෙහිව ඔහුට අභියාචනා කරන්න තැනක් නැහැ. මන්ද එන්නේ එරට අවසාන අධිකරණයෙන් නිසා. අධිකරණ තීන්දුවෙන් පස්සේ හිටපු ජනාධිපති සූමා සැඟවී සිටිනවා, එළියට එන්නේ නැහැ. නමුත් අවසානයේදී ඔහුට ඒ නියම කරනවා, අධිකරණය නියම කරලා තියෙනවා. ජූලි 8 වෙනිදාට පෙර බාර වුණේ නැත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස. ජූලි 8 ජේකබ් සූමා අත්අඩංගුවට පත් වෙනවා. මේ ආසන්න මේ හේතුව මුල් කරගෙන ජේකබ් සූමාට පක්ෂ පිරිස් ජනතාව දකුණු අප්‍රිකාවේ වීථි බසිනවා, කැරලි ගහනවා, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙනවා. කඩසාප්පු කොල්ල කනවා, උපකරණ රාජ්‍ය දේපල විනාශ කරනවා, පොලිසියට පහර දෙනවා, ආහාර ගබඩා ආදී කොල්ල කනවා. ඔබ සමහර දෙනෙක් මේ දර්ශන දකින්න ඇති. ඒ දර්ශන දකින විට මට මතක් වුණේ 1983 කළු ජූලියේදී අපේ රටේ සිදු ඒ කොල්ලකෑම් මාලාව. බොහෝ නගර විශේෂයෙන් ජොහන්නෙස්බර්ග් නුවරට ආසන්න
පරිවාර නගරවල දැවැන්ත කොල්ල කෑම් සිදු වුණා. මේ අපි කතා කරන මොහොත වන විට මරණයට පත් වූ සංඛ්‍යාව 100කට අධිකයි. ඊයේ වන විට අත්අඩංගුවට පත් වූ සංඛ්‍යාව 2500කට අධිකයි. දැවැන්ත විදිහේ දේපල විනාශයක් විලෝපනයක් සිදු වී තිබෙනවා. ඇතම් ගොඩනැගිලි මුළුමනින්ම පායේ ගිනි ගන්නවා. මේ පාරට බැහැපු ජේකබ් සූමා වෙනුවෙන් විරෝධය දක්වන පාරට ආපු කඩසාප්පු කොල්ල කාපු අය මොනවද වැඩිපුර කළේ? වැඩිපුර කළේ කඩසාප්පු වල තිබෙන බඩු භාණ්ඩ, ශීතකරණ, රූපවාහිනී, පරිගණක ආදිය ඔසවාගෙන නිවෙස් වලට ගෙන යාම අර 83 අපේ ජූලි කලබලදී සිදු වුණා මෙන්. දැන් මේ අරුබුදය තවම සමනයකටපත් වී නැහැ. මේ අරුබුදයේ පැතිකඩ ගණනාවක් තිබෙනවා. ඉතින් ජේකබ් සූමා අත්අඩංගුවට පත්වීම සහ මේ ඇතිවන අරුබුදයේ මහා පරිමාණ ගැටුම් ඉබේ අහසින් වැටෙන ඒවා නොවේ. ඒවට හේතු වන හේතුභූත වන ගැඹුරට විහිද යන ආර්ථික දේශපාලන සාධක රාශියක් දකින්න පුළුවන්. දැන් බොහෝ විට මේ ආර්ථික සාධක අමතක කරමින් තමයි ඇතැම් මාධ්‍යවල මේ සිදුවීම් වාර්තා කරන්නේ, මේ සිදුවීම් විවරණය කරන්නේ. ඒ ආර්ථික සාධක අඳුනා ගැනීමට නම්, දේශපාලන සාධක අඳුනා ගැනීමට නම් අපි කෙටියෙන් බලමු දකුණු අප්‍රිකාවේ මේ අරුබුදයට මුල්වන ක්‍රියාදාමය කුමක්ද කියා. දකුණු අප්‍රිකාව දීර්ඝ කාලයක් පාලනය වෙන්නේ සුදු ජාතිකයන් විසින්, සුදු සුළුතරයක් විසින්. ඒ රටේ 1948 සිට 1994 දක්වා 90 පමණ දක්වා ඒ ආණ්ඩුව අනුගමනය කරනවා අතිශය අමානුෂික, මනුෂ්‍යත්වයට නිගා දෙන ප්‍රතිපත්තියක්, ක්‍රියාදාමයක්. ඒක අෆ්‍රිකාන්ස් කියන භාෂාවෙන් ගත්ත වචනකින් හැඳින්වෙන්නේ අපාතේඩ්. ඒක සිංහලෙන් වර්ණ ભેදවාදය හෝ වර්ග ભેදවාදය. ඒ කියන්නේ ජනයා වෙන්කොට දැක්වීම. දකුණු අප්‍රිකාවේ ජනගහනයෙන් 80%ක් පමණ වන කළුහමක් සහිත ජනයා සමාජ ජීවිතයෙන් සුදු මිනිස්සුන්ගෙන් වෙන් කරලා තිබෙනවා. රෝහල්, පාසල්, බස් එපමණක් නොවේ, ක්‍රිකට් තරගයක් නරඹන්නට ගිය විට කළු මිනිස්සු සිටිය යුත්තේ ඔවුන්ට වෙන් කරන ලද කොටසක සුදු අය සමග මිශ්‍ර වෙන්නට බෑ. මේ වර්ණ අපාතේඩ් ප්‍රතිපත්තියට එරෙහිව ලෝකයෙන් පැන නගුණු විරෝධය නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වයෙන් යුත් අප්‍රිකානු ජාතික කොංග්‍රසය කර දීර්ඝ අරගලයේදී ඒ ප්‍රතිඵලයක් වශයෙන් එය අවසානයට එනවා 90 දශකයේදී. මේ අරගලයේදී නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 26ක් සිරබත් කනවා. ජේකබ් සූමා අවුරුදු 10ක් සිරබත් කනවා. එය අවසන් වෙනවා 1994 දී අවසන් වීමෙන් පසු නෙල්සන් මැන්ඩෙලා එහි ප්‍රථම ජනාධිපතිවරයා ලෙස පත් වෙනවා. ඔහු 1999 දී තනතුරින් ඉවත් වෙනවා තමන්ට ජය ගන්නට හැකියාව තිබියදී. ඉන් පසුව තමයි 4 වෙනි ජනාධිපතිවරයා ලෙස ජේකබ් සූමා පත් වෙන්නේ. ජේකබ් සූමා දිලිඳු පන්තියකින් පැමිණි කෙනෙක්. ඔහු අප්‍රිකානු කොංග්‍රසයට සම්බන්ධ වෙන්නේ අවුරුදු 17 දී. ඔහු තමා ගැන ප්‍රතිරූපයක් මවලා තියෙනවා. දුප්පතාගේ ජනාධිපතිවරයා දුප්පතාගේ හිතවතා නිසා. එය පිළිගන්නා විශාල පිරිසක් දකුණු අප්‍රිකාවේ සිටිනවා. ජේකබ් සූමාගේ පාලන සමය සලකුණු වෙන්නේ බරපතල චෝදනාවලින්. ඔහුට ලිංගික අපචාර, තමන්ගේ මිතුරියක් දූෂණය කිරීම, බරපතල ගණයේ මහා පරිමාණයේ දූෂණ ක්‍රියාවල නිරත වීම කියන චෝදනා එනවා. 2019 දී ඔහු තනතුරෙන් ඉවත් වෙනවා අවුරුදු 9 පාලනය කිරීමෙන් පස්සේ. අන්න ඒ චෝදනාව පිළිබඳව පැවැත්වෙන නඩු විභාගයට සාක්ෂි දීමට නොපැමිණි නිසා තමයි ජේකබ් සූමාට මාස 15ක සිර දඬුවමක් එරට ව්‍යවස්ථා අධිකරණයෙන් නියම කරන්නේ. මේ ජේකබ් සූමාගේ වැටීමට බලපානවා ANC එක ඇතුලේ. කියන්නේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය ඇතුලේ හටගෙන තියෙන බලතරගය, විශේෂයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් ජනාධිපති සිරිල් රමපෝසා. මේ සියලු දෙනාම
ඉතිහාසයේ එක්තරා යුගයකදී අතිශය ප්‍රගතිශීලී ජනතාවාදී පරිත්‍යාග කරපු අය, සටන් කරපු අය. නමුත් බලයට පැමිණීමෙන් පස්සේ ඔවුන් දෙපිරිසම සාමාන්‍ය ජනතාව නොසලකන තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා ක්‍රියා කරන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා ඇති වූ පීඩනය තමයි මේ පසුගිය දවස්වල පුපුරා යන්නේ. එසේ නැත්නම් ජේකබ් සූමා සිරබාරයට ගැනීම ගැන විරෝධය පළ කරන මිනිස්සු කඩසාප්පු ගිනි තියන්න, රථවාහන ගිනි තියන්න, දේපල කොල්ල කන්න හේතුවක් නැහැ. මේ පිටුපස තේනවා කාලයක් තිස්සේ කෙකෑරමින් වර්ධනය වෙමින් තිබූ පීඩනය, වේදනාව. කුමක්ද මේ වේදනාව පිටුපස තියෙන්නේ? 1994 දී නිල වශයෙන් අපාතයේ අවසන් වීමෙන් පස්සේ අප්‍රිකාව නව මගකට යොමු වෙනවා. එය ඉතිහාසයේ විශිෂ්ට සිදුවීමක් වර්ග ભેදවාදයේ අවසන් වීම. එහි නායකත්වයේ දුන් නෙල්සන් මැන්ඩේලා ඉතිහාසගත වන්නේ මෙන්න මේ විශිෂ්ට ජයග්‍රහණය නිසා. ඒ දකුණු අප්‍රිකාව පමණ නොවේ, සමස්ත මානව සංහතියම අත්කරගත් ප්‍රගතිය. නමුත් මේ විශිෂ්ට ප්‍රගතියත් එක්කම දකුණු අප්‍රිකාව මත පටවෙනවා අර අප සඳහන් කරන මේ නියෝ ලිබරල් නැත්නම් නව ලිබරල් ආර්ථික මාදලිය. මේ මාදලිය ගැන ඉතා කෙටි හැඳින්වීමක් කරනවා නම් ප්‍රංශ චින්තකයෙක් වන මයිකල් ෆූකෝ කියන්නේ සම්භාව්‍ය ධනවාදයේදී රාජ්‍ය වෙළඳපොළ පාලනය කරනවා, සමාජය පාලනය කරනවා. නව ලිබරල් වාදයේදී රාජ්‍යත් සමාජයත් සියල්ල පාලනය කරන්නේ වෙළඳපොළ විසින්. මේ ක්‍රමයට යොමු වීම නිසා කුමක්ද සිද්ධ වුණේ? දකුණු අප්‍රිකාවේ දැවැන්ත සමාජ විෂමතාවක් ඇති වෙනවා. අද මේ අපි කතා කරන මොහොත වන විට දකුණු අප්‍රිකාවේ රැකියා වියුක්තිය නිල සංඛ්‍යා ලේඛන අනුව 36ක පමණ සංඛ්‍යාවක්. තරුණයින් අතර එය ඊටත් වැඩි. මෙන්න මේ නිසා ඇති වූ පීඩනය තමයි පසුගියදා පුපුරා ගියේ. ඒ නිසා දැන් ඇතැම් අය කල්පනා කරනවා හොඳ ව්‍යවස්ථාවක් ඇදුවාම රටක් සමෘද්ධිමත් වෙනවා කියලා. දකුණු අප්‍රිකාවේ හදපු ව්‍යවස්ථාව බොහෝ දෙනා පිළිගන්නවා ඉතාම ලිබරල් වාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්. නමුත් ව්‍යවස්ථාවකින් පමණක් රටක් සමෘද්ධිවත් නැහැ. සාමාන්‍ය ජනතාවගේ ජීවිතය සමෘද්ධිමත් කරන්නේ නැතිව මං හිතන්නේ දකුණු අප්‍රිකාවේ ගැටුම් අපටත් උගන්වන පාඩම එයයි. අප ලබන සතියේ නැවත බරක් මෙවැනි අඩහෝරාවකින් ඔබ හමු වෙමු. ස්තුතියි.